උදැසන 6යි. මේ ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවයි. මෙන්න ප්‍රවෘත්ති. සංස්කරණයේ හේමන්ත හෙට්ටිගේ. ප්‍රකාශය හිමානන්ද රාජපක්ෂ. සියලු දෙනා එක් කර ගනිමින් රට ගොඩනැගීම අරමුණ බව ජනපති කියයි. මහකන්නයට අවශ්‍ය පොහොර ප්‍රමාදයකින් තොරව ගොවි ජනතාවට. සපුගස්කන්ද තෙල් පිරිපහදුවේ කටයුතු යළි ආරම්භයි. වී මිලදී ගැනීමේ මධ්‍යස්ථාන සංඛ්‍යාව වැඩි කරන්නයි කෘෂිකර්ම අමාත්‍යවරයාගෙන් වී අලෙවි මණ්ඩලයට උපදෙස්. සත්ව නිෂ්පාදන රටේ පරිභෝජනයට ප්‍රමාණවත් නොවන්නේ නම් ඒවා ආනයනය කිරීමට සිදුවන බව වෙළඳ ඇමති කියයි. විශ්වවිද්‍යාල යළි ආරම්භ කිරීම පිළිබඳව උපකුලපතිවරුන් සමග සාකච්ඡාවක් හෙට. සෝමාලියාවේ කැරලිකරුවන් බහරේ පැවති හෝටලය යළි හමුදා බහරයට. ශ්‍රී ලංකා එංගලන්ත යොවුන් කණ්ඩායම් අතර ක්‍රිකට් තරඟාවලිය අද ආරම්භයි. රටේ ඉදිරි ගමන වෙනුවෙන් සියලු දෙනා ඒකරාශී කර ගැනීම තම අරමුණ බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කියයි. ලොවර සෙසු රටවල් දිනෙන් දින ජයග්‍රහණය කරා ගමන් කරද්දී ශ්‍රී ලංකාව ආපස්සට ගමන් කළේ එක්ව වැඩ නොකිරීම හේතුවෙන් බව එතුමා පෙන්වා දෙයි. ඓතිහාසික අනුරාධපුර පුදබිමේදී ඊයේ ආගමික වතාවත් තුළ නිරත වූ ජනාධිපතිවරයා අනුරාධපුර සම්බුද්ධ ජයන්ති විහාරාධිපති උතුරු මධ්‍යම දෙපළාතේ ප්‍රධාන සංඝනායක පූජ්‍ය ආචාර්ය නුගේ තැන්නේ පඤ්ඤානන්ද නායක ස්වාමීන් වහන්සේ බැහැතුඩු අවස්ථාවේ එම කරුණ සඳහන් කළේය. රටේ විනය ගොඩනැගීම පළමු කාර්ය බව නායක ස්වාමීන් වහන්සේ එහිදී සඳහන් කළහ. විනයක් නැති රටක් කිසිදා පෙරට ගමන් නොකරයි. පාසල් දරුවන් මෙන්ම ගුරුවරුන්ටද විනයක් තිබිය යුතුය. සමාජයේ ඉහළ ගෞරවයකට ලක්ව සිටි ගුරුවරුන් උද්ඝෝෂණවලට එක්වීමත් සමග ගුරු වෘත්තියේ විනය පිරිහුණු බව උන්වහන්සේ පෙන්වා දුන්හ. පසුගිය සිදුවීම් සමග සමාජයේ පිරිහුණු විනය නැවත ගොඩනැන්වීමට ක්‍රියා කිරීම සම්බන්ධයෙන් නායක ස්වාමින් වහන්සේ ජනාධිපතිතුමාට ප්‍රශංසා පළ කළහ. රට දියුණු කරන සාමූහික වැඩපිළිවෙලක් කෙරෙහි ජනතාව අපේක්ෂාවෙන් පසුවන බව අනුරාධපුර ජේතවනාරාම විහාරාධිපති පූජ්‍ය ඉහළ හල්මිල්ලෑව රතනපාල නායක ස්වාමින් වහන්සේ පැවසුවේ ජනාධිපතිතුමා තමන් වහන්සේ බැහැදුටු අවස්ථාවේදීය. එම වගකීම ඉටු කිරීමට නොපමාව නායකත්වය ගන්නයි උන්වහන්සේ ජනාධිපතිතුමාගෙන් ඉල්ලා සිටියහ. එකමුතු වැඩ කර ජනතා ප්‍රශ්න විසඳීමේ ජනාධිපතිවරයාගේ ප්‍රයත්නය උන්වහන්සේගේ ඇගීමට ලක්විය. ගොවි ජනතාවගේ අවශ්‍යතා ඉටු කරමින් ඔවුන්ට යහපත් ජීවන තත්ත්වයක් උදා කර දීමට ක්‍රියා කරන්නයිද උන්වහන්සේ ජනාධිපතිතුමාගෙන් ඉල්ලා සිටියහ. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අටමස්ථානාධිපති උතුරු මධ්‍යම දෙදිසාවේ ප්‍රධාන සංඝනායක පූජ්‍ය ආචාර්ය පල්ලේගම සිරිනිවාස නායක ස්වාමීන් වහන්සේද බැහැදුටුවේය. මහකන්නයට අවශ්‍ය පොහොර කිසිදු ප්‍රමාදයකින් තොරව ගොවි ජනතාවට සැපීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගෙන ඇතැයි ජනාධිපතිතුමා හිදී පැවසිය. මෙවර මහකන්නය සාර්ථක කර ගැනීමෙන් රටේ ආර්ථික ගැටලු සමනය කර ගැනීමට හැකිවනු ඇතැයි එතුමා විශ්වාසය පළ කළේය. කෘෂි ආර්ථිකය කෙරෙහි වැඩි අවධානයක් යොමු කරමින් ආර්ථික ගැටලු විසඳීම රටේ අරමුණ බව ජනාධිපතිතුමා පැවසිය. සපුගස්කන්ද තෙල් පිරිපහදුවේ කටයුතු යළි ආරම්භයි. ඊයේ එම කටයුතු ආරම්භ කළ බව අමාත්‍ය කංචන විජේසේකර මහතා පැවසිය. බොර්තෙල් හිඟේ හේතුවෙන් පිරිපහදුව මාස කිහිපයක් වසා දමා තිබින. දිවෙන්ට ලැබුණු බොර්තෙල් මෙට්‍රික් ටොන් ලක්ෂයක් මේ වන විට ගොඩබාමින් පවතී. තවත් මෙට්‍රික් ටොන් 1,20,000ක් ලබන සතියේ ලැබීමට නියමිතයි. ඒ අනුව පිරිපහදුවේ දින 40ක් පූර්ණ ධාරිතාවෙන් ක්‍රියා කළ හැකි බව අමාත්‍යවරයා සඳහන් කරයි. පසුගිය සිකුරාදා කිලෝ මෙට්‍රික් ටොන් 330ක් මිලදීගත් බව වී අලෙවි මණ්ඩලයේ සභාපති නීල් දාල්විස් මහතා කියයි. නාඩු වී කිලෝවක් රුපියල් 120කටත්, සම්බා වී කිලෝවක් රුපියල් 125කටත්, කීරි සම්බා වී කිලෝවක් රුපියල් 130කටත් වී අලෙවි මණ්ඩලයේ මිලදීගෙන තිබේ. යලකන්නේ වී අස්වනු මිලදී ගැනීම මණ්ඩලය ආරම්භ කළේ පසුගිය බදාදාය. දැනට අස්වනු කප අවසන් කර ඇති දිස්ත්‍රික්ක කිහිපයක අස්වනු නෙළමින් පවතින දිස්ත්‍රික්ක කිහිපයක වී අලෙවි ගැනීම සඳහා මණ්ඩලයේ ගබඩා 55ක් විවෘත කර තිබේ. එම ගබඩා සංඛ්‍යාව තවදුරටත් ඉහළ නංවන්නයි අමාත්‍ය මහින්ද අමරවීර මහතා වී අලෙවි මණ්ඩලයේ සභාපතිවරයාට උපදෙස් දී තිබේ. ඒ අනුව වී අස්වනු නෙළන ප්‍රදේශ අනුව ගබඩා විවෘත කර තැබීම ක්‍රමානුකූලව පුළුල් කරන බව මණ්ඩලයේ සභාපතිවරයා කියයි. යලකන්නේ වී මිලදී ගැනීම සඳහා රාජ්‍ය වෙන් කර ඇති මුදල රුපියල් කෝටි 200කි.
PMB රයිස් සහල් නිෂ්පාදනය ඉදිරි කාලයේ පුළුල් කිරීමට මණ්ඩලය සැලසුම් කර තිබේ. මේ ප්‍රවෘත්ති ප්‍රකාශය ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවෙන්. බිත්තර සඳහා පාලන මිලක් හඳුන්වා දීමෙන් නිෂ්පාදකයාට හෝ පාරිභෝගිකයාට කිසිදු අසාධාරණයක් සිදු නොවන බව අමාත්‍ය නලින් ප්‍රනන්දු මහතා කියයි. පාලන මිලක් හඳුන්වා දීමට අදාළ ගැසට් නිවේදනය පසුගියදා නිකුත් කෙරිණි. කුකුල් මස් නිෂ්පාදකයන්ද මිල සම්බන්ධයෙන් කිසියම් එකඟතාවයකට පැමිණීමට සූදානම් බව තමාට දැනුම් දී ඇතැයි අමාත්‍යවරයා කියයි. මෙරට සත්ව නිෂ්පාදන රටේ පරිභෝජනයට ප්‍රමාණවත් නොවන්නේ නම් ඒවා ආනයනය කිරීමට සිදුවන බව අමාත්‍යවරයා සඳහන් කරයි. මේක කිසිම අසාධාරණයක් වෙන නෙමෙයි නිෂ්පාදකයන්ට පාරිභෝගිකයන්ට විශේෂයෙන්ම රුපියල් 20ට 22ට 25ට තිබ්බ බිත්තරේ තමයි දැන් පාලන මිලක් විදිහට 45ට ලබා දීලා තියෙන්නේ. කුකුල් මස් නිෂ්පාදකයෝ විශේෂයෙන්ම සඳහන් කර තිබ්බ ඒගොල්ලෝ නැවත මිල වැඩි කිරීමක්වත් ඒ වගේම මිල සම්බන්ධ ඒගොල්ලෝ යම් එකඟතාවයකට එනවා. ඒ නිසා දවස් 2ක් හෝ 3ක් දෙන්න කියලා. ඒ අනුව තමයි පාරිභෝගික අධිකාරිය උපරිම සිල්ලර මිලක් බිත්තර සඳහා යොමු කරලා තියෙන්නේ. මේ ගණන් බලද්දී ඉතාම සාධාරණ ගණනය කිරීමක් තමයි පාරිභෝගික අධිකාරිය කරලා තියෙන්නේ. අනිත් කැම බීම විතර නෙමෙයි ලබාගත්තු ණය පහසුකම් වලට පොලියත් එක්කම ගණනය කරලා තමයි මේ මිල තියලා තියෙන්නේ. ඒ නිසා කිසිම වෙලාවක මේකේ වැරදීමක් නැහැ. පාරිභෝගික අධිකාරිය හරහා සුපිරි සැල් වලට දැනුම් දුන්නා අත්‍යවශ්‍ය භාණ්ඩ මිල අඩු කරන්න තොග මිල අඩු වීම නිසා. එහෙම වුණොත් අපිට තව සතියක් යන ඉස්සෙල්ලා සිල්ලර මිලත් පල්ලහැට ගන්න පුළුවන්. අපි හිතනවා යම් සහනයක් ජනතාවට ලැබෙයි. ගතානුගතික මතවල එළඹ සිටීමෙන් වටේ ආර්ථිකය ගොඩනගත නොහැකි බව කොළඹ විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය HD කරුණාරත්න මහතා පෙන්වා දෙයි. භාණ්ඩ නිෂ්පාදනයේ ඉහළ නැන්වීමෙන් මිල පහත දැමිය හැකිය. කෘෂිකාර්මික ක්ෂේත්‍රයෙන් ඉහළ ඵලදාවක් ලැබීමට පසු අස්වනු කළමනාකරණය හා බෙදහැරීම ක්‍රමවත් කළ යුතුය. ඒ පිළිබඳව තවදුරටත් කරුණු දක්වන මහාචාර්ය HD කරුණාරත්න මහතා ලංකාවේ තියෙන කර්මාන්ත ගත්තොත් ගොඩක් වෙලාවට ආනයනිත අමුද්‍රව්‍ය මත තමයි පදනම් වෙලා තියෙන්නේ. එතකොට දැන් අපි දන්නවා ඩොලර් එකේ යගේ ගියාම අපිට ඇත්තටම විශාල ගැටලුවක් මතුවලා තියෙනවා. අපි ඕනම දෙයක සීමාවක් තියෙනවානේ. ඉතින් රජයට හැම දෙයක්ම කරන්න බෑ. දැන් අපි රට වහගෙන වැඩට නොයා එහෙම නැත්නම් අපි වැඩ කරන්නේ නැත්නම් භාණ්ඩ හදන ප්‍රමාණය වැඩි වෙන්නේ නැහැ. අපි හැමදෙනාම භාණ්ඩ හදන ප්‍රමාණය වැඩි කරොත් මේ භාණ්ඩවල මිල ගණන් අඩු වෙනවා. ඉතින් මම හිතනවා ක්‍රමයෙන් අපි කල්පනාකාරීව ආර්ථිකය හැසිරෙව්වොත් අපට අවුරුද්ද නැත්නම් ඊළඟ අවුරුද්ද වෙනකොට මේට වඩාම හොඳ තත්යකටපත් වෙන්න පුළුවන් කියලා. ඒ නිසා අපි කවුරුත් ලෑස්ති වෙන්න ඕනේ වෙනස් වෙන්න. වෙනස් නොවන හැම දෙයක්ම කාලය විසින් ඉවතට දානවා. විශ්වවිද්‍යාලය යලි ආරම්භ කිරීම කෙරෙහි රාජ්‍ය අවධානය යොමු වෙයි. ඒ සම්බන්ධයෙන් උපකුලපතිවරුන් සමග සාකච්ඡාවක් හෙට පැවැත්වෙන බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ සභාපති මහාචාර්ය සම්පත් අමරතුංග මහතා පැවසීය. සියලු විශ්වවිද්‍යාල කඩිනමින් ආරම්භ කිරීම ආරම්භයි. දකුණු කොරියාවේ දේවරාංශීය රැකියාව සඳහා පැවැත්වෙන කොරියානු භාෂා ප්‍රවීණතා විභාගය සඳහා අයදුම්පත් නිකුත් කිරීම හෙට සිට ලබන සිකුරාදා දක්වා මාර්ගගත ක්‍රමවේදයකට සිදු කෙරෙන බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසයි. මෙම විභාගය සඳහා අයදුම් කිරීමේදී විදේශ ගමන් බලපත්‍රය අනිවාර්ය වෙයි. ඒ වෙතෙක් ලබා නොගත් අයදුම්කරුවන් සඳහා ආගමන විගමන දෙපාර්තමේන්තුවේ එකඟතාව මත විශේෂ ක්‍රමවේදයක් කාර්යාංශය හඳුන්වා දී ඇත. මෙම පිරිස සඳහා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ පළාත් කාර්යාල මගින් නිර්දේශ ලිපියක් නිකුත් කරන අතර එම ලිපිය ලබා ගැනීම සඳහා විභාග ගාස්තු ලෙස අය කරන රුපියල් 10,109ක මුදල ඍජුවම ගෙවිය යුතුය. නිර්දේශ ලිපිය ආගමන විගමන දෙපාර්තමේන්තුවේ බත්තර මුල්ල ප්‍රධාන කාර්යාලයට ඉදිරිපත් කිරීමෙන් එක් දින සේවාව ඔස්සේ විදේශ ගමන් බලපත්‍රය ලබාගත හැකිය. දැනටමත් ගුවන් ගමන් බලපත්‍ර ලබාගෙන ඇති අයදුම්කරුවන්ට මෙය අදාළ නොවේ. ඔවුන්ට මාර්ගගත ක්‍රමවේදය ඔස්සේ විභාග ගාස්තු ගෙවූ රිසිට් පත ස්කෑන් කර යොමු කිරීමෙන් විභාගය සඳහා අයදුම්පත් ලබාගත හැකිය. විභාගය පිළිබඳ වැඩිදුර තොරතුරු www.slbfe.lk නිල වෙබ් අඩවියෙන් ලබාගත හැකිය. ජාතික ගුවන්විදුලි සුභාර්ථී වැඩසටහනේ අද සාකච්ඡා කරන්නේ කොරෝනා වෛරසය හා ඩෙන්ගු උදුරේ ව්‍යාප්තිය මැඩලීමේ පිළිවෙල පිළිබඳවයි. සෞඛ්‍ය අමාත්‍යාංශයේ නියෝජ්‍ය සෞඛ්‍ය සේවා දේශින්වල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා එහි සම්පත්දායකයයි. පෙරවරු 7 සිට 8 දක්වා සිංහල ස්වදේශීය සේවය ඔස්සේ සුභාර්ථී වැඩසටහන ප්‍රචාරය කෙරේ. 91.7 හා 91.9 FM තරංගමාලා ඔස්සේ ඊට සවන් දිය හැකිය. ජනතාවට තම ගැටලු ඉදිරිපත් කිරීමට දුරකථන අංක 0112 68 24 11 සහ 0112 68 94 28 විවෘතව පවතී.
වෙත ගෙනෙන්නේ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප. සමාජ සාධාරණත්වයක අවශ්‍යතාව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පෙන්වා දෙයි. යටිඅන්තර ප්‍රදේශයේ පැවති ජනහමුවකට එක්වෙමින් ඔහු පැවසුවේ රටේ ආදායම සෑම ජන කොටසක් අතරම බෙදී යා යුතු බවයි. ආර්ථිකයේ වර්ධනයක් සිදු විට ඒ ප්‍රතිලාභ සියලු ජන කොටස් වලට ලැබිය යුතුය. ජනතාව ඩිජිටල් ආර්ථිකයකට හුරු විය යුතු කාලය එළඹ ඇතයිද විපක්ෂ නායකවරයා සඳහන් කළේය. ප්‍රමුඛ පුවත ඔබ වෙත ගෙන ආවේ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප. සත්‍යේ හඬ අවධානය පිණිසයි ඔබ වෙත ගෙනෙන්නේ විවිධ සවියක් CIB ජනජය වාසනා ඇරඹුණා. ඔක්තෝබර් 31 දක්වා ඔබගේ බිල්පතට වටිනා තෑගි. අදම CIB එන්න. ඇතැම් වෙළඳුන් තමන් අලෙවි කරන භාණ්ඩවල මිල ප්‍රදර්ශනය නොකිරීම බලවත් අඩුපාඩුවක් බව පාරිභෝගිකයෝ පවසති. ඇතැම් භාණ්ඩවල මිල ගණන් විකෘති කර තිබේ. ඇතැම් භාණ්ඩවල මිල සටහන් වන්නේ තාමත් කුඩාවටයි. භාණ්ඩවල මිල ගණන් සටහන් නොවීම හේතුවෙන් ව්‍යාපාරිකයෝ ඒවා සිතැඟි මිල ගණන් වලට අලෙවි කරති. මේ පිළිබඳව පාරිභෝගික අධිකාරී කඩිනම් අවධානය යොමු විය යුතු බව පාරිභෝගිකයෝ පවසති. විවිධ සවියක් CIB ජනජය වාසනා ඇරඹුණා. ඔක්තෝබර් 31 දක්වා ඔබගේ බිල්පතට වටිනා තෑගි. අදම CIB එන්න. විදෙස් පුවත් සෝමාලියාවේ මොගඩිෂු අගනුවර කැරලිකරුවන් අත්කරගෙන සිටි හෝටලේ යලි අත්කර ගැනීමට එරට හමුදාව සමත් වෙයි. පුරා පැය 30ක් තිස්සේ දෙපාර්ශ්වය අතර පැවති ගැටුම්වලින් අනතුරුව එය මුදා ගැනීමට හමුදාවට හැකි විය. ගැටුම්වලදී 12 දෙනෙක් මරණයට පත් වූහ. එරට මාධ්‍ය වාර්තා කර ඇත්තේ එම සංඛ්‍යාව තවදුරටත් ඉහළ යා හැකි බවයි. අල් සබක් නැමැති කැරලිකාර කණ්ඩායම හෝටලය අත්කර ගැනීමේ සිද්ධියේ වගකීම බාරගෙන තිබේ. කැරලිකරුවන් හෝටලය ඉලක්ක කර බෝම්බ පිපිරීම් කිහිපයක් සිදු කර ඇතැයිද වාර්තාවේ. එය එරට රාජ්‍ය නිලධාරීන් නිරතුරු ගැවසෙන හෝටලයකි. කැරලිකරුවන් හා හමුදාව අතර පැවති ගැටුම් වලින් හෝටලයට දැඩි හානි සිදු වී තිබේ. තිරසර සංවර්ධනයක පුවත් සම්පින්ඩනය සංවර්ධන පුවත්. බෙලියත්ත ගොවිජන සේවා කාර්යාලයට අයත් අගුල්මඩුව මහවැව පිළිසකර කෙරේ. වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ සඳහා වෙන් කර ඇති මුදල රුපියල් කෝටි 2කි. එම වැවින් කුඹුරු අක්කර 350කට ජල පහසුකම් සැපේ. වැව පිළිසකර කිරීමෙන් සැතසැලසෙන ගොවි පවුල් සංඛ්‍යාව 62කි. ලබන ඔක්තෝබර් මාසයේදී පිළිසකර කටයුතු ආරම්භ කිරීමට අපේක්ෂා කෙරේ. ක්‍රීඩා පුවත් ඔබ වෙත ගෙන එන්නේ සම්පත් බැංකුව හෙට දින එළිය කරයි. සංචාරක ශ්‍රී ලංකා යෝන් කණ්ඩායම හා එංගලන්ත යෝන් කණ්ඩායම අතර ක්‍රිකට් තරඟාවලිය අද ඇරඹෙයි. කණ්ඩායම් දෙක අතර සිව් දින ටෙස්ට් තරඟ දෙකක් සහ එක් දින තරඟ තුනක් පැවැත්වීමට සැලසුම් කර ඇත. සිව් දින ටෙස්ට් තරඟාවලිය අද ආරම්භ වන අතර එක් දින තරඟාවලිය ආරම්භ වන්නේ ලබන 15 වෙනිදායි. ශ්‍රී ලංකා යෝන් කණ්ඩායම අවසන් වරට එංගලන්තයේ තරඟ සංචාරයක නිරත වූයේ 2016 දී. මෙම අවස්ථාවේදී තරඟාවලිය 3-0ක් ලෙස එම කණ්ඩායම ජයග්‍රහණය වාර්තා කළේය. ව්‍යාපාරික පුවත් ඔබ වෙත ගෙන එන්නේ මේ අභියෝගාත්මක කාලයේ NSB වෙතින් අඩුම කාලෙන් වැඩිම පොලිය. ඔබේ කෙටි කාලින ඉතුරුම් තැන්පතුවට මාස 3න් 20%ක මාස 7න් 22%ක ආකර්ශනීය පොලියක්. ළඟම NSB ශාඛාවට හෝ ප්‍රධාන තැපැල් කාර්යාලයට අදම එන්න. 100% රාජ්‍ය ආරක්ෂාව සහිත එකම බැංකුව NSB. මෙරටට පැමිණෙන සංචාරකින්ගේ සංඛ්‍යාවේ වර්ධනයක් දක්නට ලැබෙන බව සංචාරක සංවර්ධනාධිකාරිය අධ්‍යක්ෂණවල් ධම්මිකා විජේසිංහ මහත්මිය කියයි. මේ මාසයේ මුල් සති දෙක තුළ සංචාරකින් 17,000කට ආසන්න සංඛ්‍යාවක් මෙරටට පැමිණ තිබේ. බ්‍රිතාන්‍ය ඇතුළු යුරෝපීය රටවල් මෙන්ම ඉන්දියාව හා කැනඩාව වැනි රටවල් වලින්ද සංචාරකින් පැමිණ ඇතැයි අධ්‍යක්ෂණවල්වරිය කියයි. මේ වන විට දෛනිකව මෙරටට පැමිණෙන සංචාරකින් සංඛ්‍යාව 1,600 ඉක්මවයි. සංචාරකින් මෙරටට ආකර්ෂණය කර ගැනීමට විශේෂ වැඩපිළිවෙලක් දැන් ක්‍රියාත්මකයි. ව්‍යාපාරික පුවත් ඔබ වෙත ගෙන ආවේ මේ අභියෝගාත්මක කාලයේ NSB වෙතින් අඩුම කාලෙන් වැඩිම පොලිය. ඔබේ කෙටි කාලින ඉතුරුම් තැන්පතුවට මාස 3න් 20%ක මාස 7න් 22%ක ආකර්ශනීය පොලියක්. ළඟම NSB ශාඛාවට හෝ ප්‍රධාන තැපැල් කාර්යාලයට අදම එන්න. 100% රාජ්‍ය ආරක්ෂාව සහිත එකම බැංකුව NSB.
ආර්ථික පුවත්. ආවරණය ඔබේ ඕනම අවශ්‍යතාවයකට සුදුසු මූල්‍ය විසඳුම් දෙන එන අය දියුණු වෙන අය එන LOLC සමූහය එන්න දියුණු වෙන්න. අම්බලන්තොට විපර්යේෂණ ආයතනය AT32 නමින් නව සම්බාසහ ප්‍රභේදයක් නිෂ්පාදනය කර තිබේ. ඒ වගා කාලේ මාස 3කී අක්කරයක වගා කිරීමෙන් මෙට්‍රික් ටොන් 1ක අස්වැන්නක් ලැබිය හැකිය. දෙවෙනි ඕනෑම ප්‍රදේශයක වගා කිරීමට එම වී ප්‍රභේදය නිර්දේශ කර තිබේ. වී ප්‍රභේදය දෙවෙනි පුරා බෙද හැරීමට අපේක්ෂා කරේ. මගේ මහත්තයා දාපු මේ රත්තරන් මුද්ද තමයි මගේ ජීවිතේ. LOLC එකට ඔයාලගේ රත්තරන් පණ වගේ. ඔයාලගේ රන් බහන්න අපි ළඟ තියනකල් ඔයාලට ජීවිත රක්ෂණයකුත් දෙන්නේ අපි විතරයි. වෙලාවට ගෙවා ගන්න බැරි වුණොත් ඔයාලගේ රත්තරන් කොහොම හරි ඔයාලටම දෙන එකයි අපේ ප්‍රතිපත්තිය. ගෙවා ගන්න අමාරුනොත් අපි කතා කරලා විසඳුමකුත් දෙනවා. මුද්දට මං හිතපු නැති ගාණක් හම්බුණා. ආපු ගමන් වැඩෙත් උනා. වටිනා තෑග්ගකුත් හම්බුණා. LOLC එක කරන ගනුදෙනුවක් රත්තරන් වටින ගනුදෙනුවක් කියන්නේ ඒකනේ. LOLC ෆයිනෑන්ස් රන්සවි රන්නය සේවාව. රත්තරන් කාලගුණ වාර්තාව. දෙවෙනි නිර්ත කොටසේ බස්නාහිර සබරගමු පළාත් වල සහ මහනුවර දිස්ත්‍රික්කයේ නුවරඑළිය ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි තත්ත්වයේ තරමක වර්ධනයක් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. බස්නාහිර සබරගමු හා වයම් පළාත් වලත් මහනුවර නුවරඑළිය ගාල්ල හා මාතර දිස්ත්‍රික්කවලටත් වරින් වර වැසි ඇති වෙයි. ඌව සහ නැගෙනහිර පළාත්වල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගෙගුරුම් සහිත වැසි ඇති විය හැකිය. දැන් දවසේ සටහන. මෙරට විදේශ විනිමය අර්බුදය පාලනය කිරීමට විවිධ පාර්ශව විවිධ යෝජනා ඉදිරිපත් කරයි. ඊට හොඳම විසඳුමකි අපේ රටේ මැණික් සම්පත. ඉන්දියන් සාගරයේ මුතු ඇටේ නමින් හඳුන්වන මේ පුංචි රටේ මැණික් සම්පත මේ ඩොලර් අර්බුදය සම්පූර්ණයෙන්ම විසඳීමට තරම් ආදායම් ලැබෙන ස්වභාවික සම්පතක් බව අමුතුවෙන් කිව යුතු නැත. ඈත අතීතයේ සිට මෙරටට ආදායම් ලැබෙන මැණික් සම්පතින් රට බලාපොරොත්තු වූ තරමේ ආදායමක් නොලැබෙන්නේ ඇයි? ලෝකයක් මවිත කරවන තරම් නිල් රතු කහ මැණික් පොකුරු මහ පොළොවෙන් මතුවේයි. මේවායේ මිල ගණනය කර නොහැකි තරමටම ඒවා වටී. එහෙත් මේවා විදේශයන්ට ගෙන ගිය පසු ඒවායේ ආදායම මෙරටට ලැබෙනවාද? එසේනම් ඒ ආදායමට සිදුවන්නේ කුමක්ද? රත්නපුර ප්‍රදේශයෙන් කිලෝග්‍රෑම් 500ක් පමණ බරදී මහා නිල් මැණික් පොකුරක් මහ පොළොවෙන් මතුව අවස්ථාවේ සිට ලෝකයේ ධන කුවේරයන් එය ඉල්ලා සිටියේ තරගයකට මෙනි. එම තරගකාරී උණුසුමෙන්ම එම මැණික් පොකුර විකුණුවා නම් මේ රටට විදේශ විනිමය රැගෙනීමට මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය කටයුතු නොකරන්නේ ඇයිදැයි ජනතාව ප්‍රශ්න කරති. ප්‍රදර්ශන කිරීමට යලි සිරස්තල සියලු දෙනා එක් කරගනිමින් වටගොඩ නැගීම අරමුණ බව ජනපති කියයි. මහකන්නයට අවශ්‍ය පොහොර ප්‍රමාදයකින් තොරව ගොවි ජනතාවට සපුගස්කන්ධ තෙල්පිරි පහදුවේ කටයුතු යලි ආරම්භේ. වීමිලදී ගැනීමේ මධ්‍යස්ථාන සංඛ්‍යාව වැඩි කරන්නයි කෘෂිකර්ම අමාත්‍යවරයාගෙන් වී අලුයි මණ්ඩලයට උපදෙස්. සත්ව නිෂ්පාදන රටේ පරිභෝජනයට ප්‍රමාණවත් නොවන්නේ නම් ඒවා ආනයනය කිරීමට සිදුවන බව වෙළඳ ඇමති කියයි. විශ්වවිද්‍යාල යලි ආරම්භ කිරීම පිළිබඳව උපකුලපතිවරුන් සමග සාකච්ඡාවක් හෙට. සෝමාලියාවේ කැරලිකරුවන් බහරේ පැවති හෝටලය යලි හමුදා බහරයට. ශ්‍රී ලංකා එංගලන්ත යෝන් කණ්ඩායම් අතර ක්‍රිකට් තරගාවලිය අද ආරම්භයි. අපගේ මීළඟ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය දහවල් 12:45ට බලාපොරොත්තු වන්න. උදෑසන ප්‍රවෘත්ති මින් සමප්තයි.